හොඳයි. එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි අද ආරම්භ කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව යටතේ හමු වන විෂය නිර්දේශයේ තියෙන 9 වෙනි ඒකකය. මේක එහෙම නැත්නම් 9 වෙනි නිපුණතාව කිව්වත් කමක් නැහැ. මේකේ මාතෘකාව තමයි ශාඛා අභිජනනය. එතකොට මේ යටතේ අපිට හම්බ වෙන්නේ නිපුණතා මට්ටම් හෙවත් පාඩම් දෙකක් තමයි. පළවෙනි එක තමයි මේ දැන් කතා කරන්න යන්නේ මූලික ප්‍රවේණ විද්‍යාත්මක තොරතුරු පිළිබඳව. මේකේ අනික් පාඩම යට තමයි අපි කතා කරන්නේ ශාඛා අභිජනනය කියන්නේ මොකක්ද? මොනවද ශාඛා අභිජනන ක්‍රම? ඒ වගේම ශාඛා අභිජනනයේ මගින් නිපදවාගත්ත ප්‍රභේදවල ලක්ෂණ ඒවා දිනු කරන්නේ කොහොමද? සහ තව පොඩි මාතෘකාවක් තියෙනවා ඒක යටතේම ඒකට අපි කියනවා ඥාන සම්පත් සංරක්ෂණය කියලා. ඒතර මේ යටතේ කතා කරන්න යන්නේ මේ ප්‍රධාන වශයෙන්ම ප්‍රවේණ විද්‍යාවේ මූලධර්ම. ඒතර මම මේ කතා කරන දේවල් සමහරක් කොටස් ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ යටතේ කතා කරලා තියෙන්න පුළුවන්. මීට අමතරව විශේෂයෙන්ම අපේ උසස් පෙළ බයොලොජි කරන ළමයින්ට මේකේ ගොඩාක් දේවල් හසු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතන ඉන්නවනේ උසස් පෙළ බයොලොජි කරන ළමයින්ට අමතරව උසස් පෙළ තාක්ෂණ විද්‍ය කරන දරුවෝ ඉන්නවා. ඒ වගේම වෙනත් විෂය ධාරාවන්, කලා විෂය ධාරාවන් කරන අය ඉන්නවා. ඉතින් අන්න ඒගොල්ලන්ටත් අවශ්‍ය වෙන්නේ අපි මේ කතා කරන්නේ මූලික ප්‍රවේණ විද්‍යාත්මක තොරතුරු. ඉතා ගැඹුරින් මේ ගැන හදලා මේකට ගැඹුරට ගිහිල්ලා මෙතන ගණන් හදන්න අපේ කල්පනාවක් නැහැ. අපි නැත්තම් මෙතන ඇවිල්ලා බලන්න යන්නේ මේ අවතරණ ප්‍රතිශතය නැත්තම් ඒව ගණන් හදන්න හෝ මේ කයි වර්ග පරීක්ෂාව කරන්න අපේ කල්පනාවක් නැහැ. ඊට පෙර බොහොම සරල දේවල් තමයි කතා කරන්නේ. එතකොට එහෙනම් පාඩමේ මාතෘකාව වෙන්නේ මූලික ප්‍රවේණ විද්‍යාත්මක තොරතුරු. දැන් මේ ගැන කතා කරන්න ගියාම අපිට මෙන්න මෙහෙම අතීත සිද්ධියක් මතක් වෙනවා. දැන් කෘෂි කර්මාන්තය යටතේ අපි එක පැත්තකින් භෝග ශාක වගා කරනවා. අනික් පැත්තෙන් ගොවිපල් සතුන් නැති කරනවා. එතකොට මෙතෙන්දී එක ලක්ෂණයක් අපි කවුරුත් දැකලා තියෙනවා. අපි කිසියම් භෝග ශාකයක් ගත්තොත් එහෙම ළමයි මේ භෝග ශාකයෙන් ලැබෙන දොහිතෘ ශාක බොහෝ දුරට මේ භෝග ශාකයේ වගේම තමයි. නැතු මේ වගේ භෝග ශාකයකින් මෙහෙම දොහිතෘ ශාක ලැබෙන රටක් නෑනේ. මෙහෙම ලැබෙන්නේ නෑ. මේ ලැබෙන එකත් මේ වගේම තමයි. මෙහෙම නෙමෙයි. ගොවිපල් සතෙක් ගත්තත් ඒ විදිහම තමයි. අපි ගත්තොත් මේ වගේ අපි හිතමු කිසියම් මේ කුකුලෙක් ඉන්නවා කියලා. කුකිලියෙක් අපි ගමු. එයාගේ බිත්තර රැක්කවීමෙන් අපට ලැබෙන්නේ මේ වගේම කෙනෙක් තමයි ඉතින්. නැතුව මෙහෙම කෙනෙක් ලැබෙනවද? කොහොම කෙනෙක්ද? මේ වගේ කෙනෙක්. ගවියෙක් ලැබෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් වෙනවා කොහොමද මෙන්න මේගොල්ලන්ට අපි කියනවා ජනකයන් කියලා. මේගොල්ලෝ තමයි දොහිතෘන් බිහි කරන කට්ටිය. මේගොල්ලන්ට අපි කියනවා මව්පියන් හෙවත් ජනකයන් කියලා. මේගොල්ලෝ තමයි ඒ ජනකයින් මගින් බිහිවන දරුවන් හෙවත් ජනිතයන් කියලා කියන්නේ. දැන් මෙතන මිනිස්සු කල්පනා කළා කොහොමද මේ ජනකයා වගේම ජනිතයා වුනේ? කොහොමද නැත්තම් දැන් මෙතන හිතන්න එපා ජනකයා හා ජනිතයා කියන්නේ යාළුවෝ දෙන්නේ. එහෙම නෙමෙයි. ඔබ ජනක කියලා යාළුවෙක් ඉන්නවා ජනිත කියලා යාළුවෙක් ඉන්නවා. එහෙම එකක් නෙමෙයි මං කියන්නේ. මාපියන් වගේම දරුවන් වෙන්නේ කොහොමද? දැන් ඔය කියනවානේ දැන් තාත්තගේ නහය වගේමයි අම්මගේ නළල වගේමයි ආදී වශයෙන් කියනවානේ. එහෙම ඉතින් ප්‍රශ්නයක් මතුවුණා කොහොමද මේ ජනකයන් වගේම ජනිතයන් නැත්තම් මව්පියන් වගේම දූ දරුවන්ගේ ලක්ෂණ ඇති වෙන්නේ? හැබැයි සමහර වෙලාවට පොඩි වෙනසක් තියෙනවා. මව්පියන්ට වඩා දරුවන්ගේ තියෙන ලක්ෂණවල පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනකයින්ට නැති ලක්ෂණ ජනිතයින්ට ලැබෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ නිසා ජනකයින්ගේ ලක්ෂණ නැත්තම් මව්පියන්ගේ ලක්ෂණ
මාපියන්ගේ ලක්ෂණ දුහිතෘන් වෙත ගමන් කරන්නේ කොහොමද? මොකක්ද මේකේ යාන්ත්‍රණය? ඒ වගේම මාපියන්ගේ නොමැති අමතර ලක්ෂණ දුහිතෘන් වෙත ගමන් කරන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්නය මිනිසුන් තුළ සෑහෙන කාලයක් යනකම් තිබ්බා. දැන් හුඟක් වෙලාවට දැනගන්න දරුවනේ ඔයගොල්ලෝ අහලත් ඇති. මිනිස්සු මුලින්ම ඩෙවලොප් කරගත්ත විද්‍යාවන් තමයි ශුද්ධ විද්‍යාවන්. මේ ශුද්ධ විද්‍යාවන් ගොඩනැගෙන ඇත්තටම මිනිසුන් තුළ පවතින ආවේනික ලක්ෂණයක් වන අපි කියනවා ඒකට කියුරියෝසිටි හෙවත් අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් කියුරියෝසිටි කියලා. එහෙම නැත්නම් කුතුහලය කියලා කියනවා. මෙන්න මේ කුතුහලයේ හෙවත් කියුරියෝසිටි එකකින් තමයි මිනිස්සු එක දේවල් හොයන්න පටන් ගත්තේ. ඉර පායන්නේයි, ඉර බහින්නේයි, ගලේ ගලා යන්නේයි, ගස් කොළ පාටයි, කොහොමද ගස්වල ගෙඩි හැදෙන්නේ? ඉතින් මේ වගේ ප්‍රශ්නයක් මිනිස්සුන්ට ඇති වුණා. කොහොමද මව්පියන් වගේම දරුවෝ ඉන්නේ? ශාක සතුන් මිනිසුන් අතර පවා. කොහොමද මව්පියන්ට වඩා වෙනස් ලක්ෂණ දරුවන්ට ලැබෙන්නේ? ඉතින් මිනිසුන්ට මේක ටිකක් গুপ্ত දෙයක් වුණා. ඒතර මේ නිසා මිනිසුන්ට මේකට උත්තර සෑහෙන කාලයක් යනකම් හොයාගන්න බැරි වුණා. ඒ නිසා මිනිස්සු මේක අර গুপ্ত ලෝකයට බාර දීලා මේක යම් යම් ආගමික විශ්වාස මත මේක දෙවියන්ගේ කැමැත්ත ආදී වශයෙන් කල්පනා කර කර හිටියා. දරුවන්ගේ මව්පියන්ගේ ලක්ෂණ දරුවන්ට ලැබෙන්නේ මේක දේව නියමයේ හරි මොනවා හරි කවුරු හරි මේක පාලනය කරනවා බාහිර බලවේගයක් ආදී වශයෙන් මත පළ වුණා මිසක මේකට සයන්ටිෆික් එක්ස්ප්ලනේෂන් එකක් නැත්නම් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලැබුණේම නැහැ. ඒකට සමහර ලේඛනවල තියෙනවා මේ විද්‍යාත්මක පැහැදිලි කිරීමට යම් යම් ආගමික බාධා මත උනාය කියලා. ඒක නම් වැඩි මෙතන කතා කරන්න යන්නේ නැහැ. මොකද යම් යම් ආගම් වල තියෙනවා මේක දිව්‍යයන්ගේ කැමැත්තට වෙන දෙයක්ය, ලක්ෂණ ගමන් කරන්න ආදී වශයෙන්. ඒ නිසා මේක පොඩ්ඩක් ඔය අපි කියනවා විද්‍යාවේ බ්ලයින්ඩ් ඒරියා එකක් නැත්නම් වැඩි හදාරන්න නැතුව ගවේෂණය කරන්න නැතුව තිබුණා. ඉතින් මට කියන්න අවශ්‍ය වුණේ ඔහොම අවස්ථාවක මේ ගැන හෙළිදරව් කරා 1866 ඉපදුණු නැත්නම් 1866 දී පමණ බිහිවුණු මේ ග්‍රෙගර් ජොහන් මෙන්ඩල් කියන ඔස්ට්‍රියානු පූජකවරයා. ඒක දෛවයේ සරදමක්. මේක ඉදිරිපත් කළෙත් මේකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කළෙත් පූජකවරයෙක්. ඒතකොට මෙන්න මේ ප්‍රවේණ විද්‍යාව තේරුම් ගන්න ගියාම නැත්නම් මෙන්න මේකට අපි කියනවා ප්‍රවේණ විද්‍යාව කියලා. මොකද මේක ඇතුලේ නැත්නම් මේකට අපි කියනවා ජෙනටික්ස් කියලා. මේක ඇතුලේ සිද්ධීන් දෙකක් වෙලා තියෙනවා. අපි දැක්ක දැන් මේ සංකල්පය තුළ සිද්ධීන් දෙකක් තියෙනවා. එකක් තමයි මව්පියන්ගේ ලක්ෂණ කොහොමද දොහිතෘන් වෙත ගමන් කරන්න මෙන්න පළවෙනි ගැටලුව. කොහොමද දෙමව්පියන්ගේ ලක්ෂණ ඒ විදිහටම දරුවන්ට ආවේනික වෙන්නේ. දෙවෙනි ගැටලුව තමයි කොහොමද දෙමව්පියන්ගේ නොමැති ලක්ෂණ දරුවන්ගේ ඇති වෙන්නේ. ඉතින් මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. මේකෙන් පළවෙනි ප්‍රශ්නේ තමයි දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවන් වෙත ගමන් කිරීම. මෙන්න මේ දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවන් වෙත ගමන් කිරීමට විද්‍යාත්මකව කියනවා අපි ආවේනිය කියලා. දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවන් වෙත ගමන් කිරීමට අපි විද්‍යාත්මකව කියනවා ආවේනිය කියලා. මේකට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ඉන්හෙරන්ස් කියලා. ඒ වගේම දෙමව්පියන්ගේ නොමැති ලක්ෂණ දොහිතෘන් වෙත උරුම වෙන්න පුළුවන්. දැන් අපි කියනවා තාත්තගේ නහය වගේමයි, තාත්තගේ කොණ්ඩේ වගේමයි, අම්මගේ ඇස් දෙක වගේමයි. මොකද වෙලා තියෙන්නේ? දෙමව්පියන්ගේ ලක්ෂණ දොහිතෘන් වෙත ගමන් කරලා තියෙනවා. ඉතින් මේකට තියෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම නැත්නම් මේ සංසිද්ධියට අපි කියනවා ආවේනිය හෙවත් ඉන්හෙරන්ස් කියලා. සමහර වෙලාවට දෙමව්පියන්ගේ නොමැති ලක්ෂණ දොහිතෘන් වෙත ගමන් කරනවා. මේකට අපි කියනවා ප්‍රභේදන කියලා. ඒ කියන්නේ පුතා අම්මයි තාත්තයි දෙන්නටම වැඩිය උසයි. අම්මයි තාත්තයි දෙන්නම කළුයි පුතා සුදුයි. එතකොට මෙන්න මේකට අපි කියනවා ප්‍රභේදන කියලා. එහෙම නැත්නම් වේරියේෂන්ස් කියලා. නැත්නම් වේරියන්ස් කියලා කියන්න පුළුවන්.
එහෙනම් මව්පියන්ගේ ලක්ෂණ දොහිතෘන් වෙත ගමන් කිරීම හේවත් ආවේනිය මව්පියන්ගේ නොමැති ලක්ෂණ දොහිතෘන් වෙත ඇතිවීම හේවත් ප්‍රභේදන කියන සංසිද්ධීන් දෙකක් තියෙනවා. මෙන්න මේ සංසිද්ධීන් දෙක පිළිබඳව විද්‍යාත්මකව කරන හැදෑරීමට අපි කියනවා ප්‍රවේණි විද්‍යාව කියලා. මේ පිළිබඳව කරන විද්‍යාත්මක හැදෑරීමට අපි කියනවා ප්‍රවේණි විද්‍යාව. ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ ජෙනටික්ස් කියලා. ආවේනීය හා ප්‍රභේදනය පිළිබඳව සිදු කරන විද්‍යාත්මක හැදෑරීම ප්‍රවේණි විද්‍යාව වෙනවා. ආවේනීය කියන්නේ මව්පියන්ගේ ලක්ෂණ දොහිතෘන් වෙත ගමන් කිරීම. ප්‍රභේදන කියන්නේ මව්පියන්ගේ නොමැති ලක්ෂණ දොහිතෘන් තුළ හට ගැනීම. මේක ශාකවලට සතුන්ට මිනිසාට ඕන කෙනෙකුට පොදුයි. මව්පියන්ගේ ලක්ෂණ දොහිතෘන් වෙත ගමන් කිරීම ආවේනීය වෙනවා. මව්පියන්ට වඩා වෙනස් ලක්ෂණ දොහිතෘන් වෙත ඇතිවීම ප්‍රභේදන වෙනවා. එතකොට මේ දෙකම මිනිසුන් කලින් කල්පනා කළේ මේක වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් නැත්නම් දේව කැමැත්ත අනුව ආදී වශයෙන්. නමුත් මේ සඳහා තියෙනවා විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. අනේ ඒ අනුව මේ ආවේනී හා ප්‍රභේදන හට ගැනීම කියන සංසිද්ධීන් පිළිබඳව විද්‍යාත්මකව හදාරන විෂයට අපි කියනවා ප්‍රවේණි විද්‍යාව හෙවත් ජෙනටික්ස් කියලා. ආවේනී හා ප්‍රවේණිය පිළිබඳව සිදු කරන විද්‍යාත්මක හැදෑරීම. Scientific study over inheritance and the variations. එහෙම තමයි පොතපතේ සඳහන් වෙන්නේ. දැන් අපි ළමයි ගහුවොත් එහෙම මොකක්ද ළමයි ප්‍රවේණි විද්‍යාව? ජෙනටික්ස්. මොකක්ද ළමයි ජෙනටික්ස් කියන්නේ? අර ප්‍රවේණි විද්‍යාව එහෙම කියලා බෑ. ප්‍රවේණි විද්‍යාවේ කතන්දර දෙකක් තියෙනවා. මව්පියන්ගේ ලක්ෂණ දොහිතෘන්ට ගමන් කරන එක, මව්පියන්ගේ නොමැති ලක්ෂණ දොහිතෘන්ට ගමන් කරන එක. මේ දෙකම ප්‍රවේණි විද්‍යාව මගින් විස්තර කරන්න ඕනේ. හරිද? එහෙනම් මෙන්න මෙතන තියලා තියෙනවා ප්‍රවේණි විද්‍යාව නැත්නම් ජෙනටික්ස්. ජනකයන් කියන්නේ මව්පියන්ට. මේ ජනකයන්ට අපි සමහර වෙලාවට කියනවා ළමයෝ පේරන්ට්ස්ලා කියලා. දොහිතෘන්ට කියනවා මේ වචන භාවිතා වෙනවා. ඒ නිසා සමහර වෙලාවට මේ මව්පියන් සංකේතවත් කරන්න අපි සංකේත භාවිතා කරද්දී පී අකුරක් දානවා. පේරන්ට්ස්ලා කියන්නේ. දොහිතෘන්ට අපි කියනවා ළමයි ෆිලියල් ජෙනරේෂන්ස් කියලා. ඒක සංකේතවත් කරන්න සමහර වෙලාවට F අකුරක් දානවා. දැන් මේක දිගටම වැඩසටහනක් වගේ යනකොට පළවෙනි පරම්පරාවේ මව්පියන්ට දාව උපදින දරුවන් F1 වශයෙන් දක්වනවා. මෙතන එකක් නැහැ මේක නිකම්ම F අකුරක් තියෙනවා. ඊළඟට මේ පළවෙනි පරම්පරාවෙන් බිහිවන දොහිතෘන් දෙවෙනි පරම්පරාවේ මාපියන් වෙනකොට ඒගොල්ලෝ P1 වෙනවා. ඒගොල්ලන්ට දාව උපදින දරුවන් F2 බවට පත් වෙනවා. ඉතින් මෙහෙම තමයි සංකේතය යොදාගන්නේ. ඒ කෙසේ හෝ වේවා ජනකයන් හෙවත් පේරන්ට්ස්ලාගේ ලක්ෂණ, ජනිතයන් හෙවත් දොහිතෘන් හෙවත් ෆිලියල් ජෙනරේෂන්ස් හෙවත් ඕෆ්ස්ප්‍රින්ග්ස් විදිහට. මේකට තව වචනයක් තමයි ඕෆ්ස්ප්‍රින්ග් කියලා කියනවා. ඕෆ්ස්ප්‍රින්ග්ස්ලා වෙත ගමන් කිරීම පිළිබඳව සිදු කරන විද්‍යාත්මක හැදෑරීමට අපි කියනවා ප්‍රවේණි විද්‍යාව කියලා. ජනකයින්ගේ ලක්ෂණ ජනිතයින්ට ගමන් කිරීම ආවේනීය වෙනවා. ජනකයින්ගේ නොමැති ලක්ෂණ ජනිතයින් තුළ හට ගැනීම ප්‍රභේදනය වෙනවා. ඒ නිසා ආවේනීය හා ප්‍රභේදන පිළිබඳව සිදු කරන විද්‍යාත්මක හැදෑරීම ප්‍රවේණි විද්‍යාව වෙනවා. එතකොට මේ යටතේ අපට සංකල්ප කීපයක් ඇති මතක් වෙනවා. මේකෙන් එකක් තමයි අපි කියනවා වර්ණ දේහ කියලා. ඔය සමහරු මම මේ ඔක්කොම ටර්ම්ස් දෙන්න යන්නේ. ඔයගලන්ට සමහර වෙලාවට වැදගත් වෙන ප්‍රධාන ටර්ම්ස් විතරක් කියනවා නම් වර්ණ දේහ වලට සමහරු කියනවා ක්‍රෝමෝසෝම්ස් කියලා.
ක්‍රෝමෝ කියන්නේ වර්ණ, සෝම් කියන්නේ දේහවලට. වර්ණ දේහ කියලා ඒගොල්ලන්ට කියන්න හේතුව අපි සමහර වෙලාවට ළමයි අන්වීක්ෂ මගින් සෛල පරීක්ෂා කරද්දී මේ සෛලය තුල තියෙන ඉන්ද්‍රියක වඩා නිවැරදිව හඳුනා ගන්න ඒවා වර්ණ ගැන්වීමක් කරනවා. මේ සඳහා අපි ඔය ඉයෝසීන් වැනි නොයෙකුත් වර්ණක යොදා ගන්නවා. එතකොට අපිට අන්වීක්ෂයෙන් බලපුවාම මේවා වර්ණ ගැන්විලා වඩා පැහැදිලිව පේන්න පටන් ගන්නවා. හරිද? මේ විදිහට හැදෑරීමේ පහසුවට අපි කෘත්‍රිමව සෛල වර්ණ ගැන්වූ විට ඊතා තදින් වර්ණ ගැන්වෙන ව්‍යුහ වගේක් තියෙනවා. ඒවා ඊතා තදින් වර්ණ ගැන්වෙන නිසා ඒවට අපි කියනවා වර්ණ දේහ කියලා. දැනගන්න මේවා පිළිලා තියෙන්නේ ශූන්‍යෂ්ටිකේවත් න්‍යෂ්ටි සහිත පුද්ගලයන්ගේ නැත්නම් ජීවීන්ගේ සෛලවල තියෙන න්‍යෂ්ටි තුලයි. අපි මේ විදිහට සෛලයක් පරීක්ෂා කළොත් ඔබ දන්නවා මේක ශාක සෛලයක් නම් සෛල බිත්තියක් තියෙනවා පිටින්ම. ඒක ඇතුලෙන් ඇති ප්ලාස්ම පටලයක් මේ විදිහට. එතකොට මේ සෛලයේ තියෙනවා පාලක මධ්‍යස්ථානයේ විදිහට නියුක්ලියස් එක හේවත් න්‍යෂ්ටිය. මෙන්න මේ න්‍යෂ්ටිය තදින් වර්ණ ගන්වෙනවා නැත්නම් න්‍යෂ්ටියේ තියෙන තදින් වර්ණ ගැන්වෙන ව්‍යුහ වගේක් තියෙනවා. මෙන්න මේ වගේ කට්ටියක්. මේකේ මැද මෙහෙම නිකන් රවුමක් වගේ තියෙනවා. මෙන්න මෙහෙම තටු වගේ තියෙනවා. මෙන්න මේකට තමයි අපි වර්ණ දේහය කියන්නේ. මේකේ මැද තියෙනවා මෙහෙම නිකන් බෝලයක් වගේ. කොහොම තටු තියෙනවා. සමහරු මේ මැද තියෙන බෝලි වගේ එකට කියනවා සෙන්ට්‍රොමියරය කියලා. මෙන්න මේවට කියනවා වර්ණ දේහාංශ කියලා. ඔක තමයි වර්ණ දේහ කතන්දරේ. එතකොට එක පරම්පරාවකින් නැත්තම් මව්පියන්ගේ පරම්පරාවේ ඉඳලා ඊළඟ පරම්පරාව දක්වා ලක්ෂණ ගෙනියන්නේ මේ වර්ණ දේහමයි. එතෙන්දි වෙන්නේ දරුවනේ මම මේ බොහොම සරල දෙයක් කියන්නේ මේ සමහර ළමයින්ට මේ යාන්ත්‍රණය වටහා ගන්න. ප්‍රජනනය කියන ක්‍රියාවේදී සිද්ධ වෙන්නේ ළමයි සෛල හාවීම. මේ ප්‍රජනනය සඳහා යොදා ගන්න සෛලවලට අපි කියනවා ජන්මාණු කියලා. සමහරු මේ සෛලවලට ඉංග්‍රීසියෙන් කියනවා ගැමීට්ස් කියලා. දැනගන්න මේ ප්‍රජනනය කියන ක්‍රියාවේ සිද්ධ වෙන්නේ ප්‍රජනනය සඳහා හැඩගැසුණු සෛලයවත් මේ ගැමීට්ස් හාවෙන එකයි. මේකෙන් එක ජන්මාණුවක් කියන ප්‍රජනනයට දායක වන සෛලයක් පියාගෙන් ලැබෙනවා. පුං ජීවියාගෙන් ලැබෙනවා. ඒක සංකේතවත් කරන්නේ මෙහෙම. පුං ජීවියාගෙන් ලැබෙන ප්‍රජනනය සඳහා දායක වන සෛලය පුං ජන්මාණුව වෙනවා. ඒ වගේම ජායා ජීවියාගෙන් මේ වගේම තවත් ජන්මාණුවක් ලැබෙනවා. ඒකට අපි කියනවා ජායා ජන්මාණුව කියලා. මේක පුං ජන්මාණුව වෙනවා. මේක ජායා ජන්මාණුව වෙනවා. එතකොට මෙන්න මේ දෙක එකිනෙක හාවෙන එක තමයි සිද්ධ වෙන්නේ. බොහෝ විට මේ හාවීම යටතේ වෙන්නේ මේ ජායා ජන්මාණුව මෙහෙම තියෙද්දි පුං ජන්මාණුව මේකට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ මේක න්‍යෂ්ටියට ගිහිල්ලා මේකේ තියෙන න්‍යෂ්ටියයි මේකේ තියෙන න්‍යෂ්ටියයි හා වෙනවා. හා වුණාම මොකද වෙන්නේ? අපි කිව්වා වර්ණ දේහ කියන කට්ටිය ඉන්නේ මේ න්‍යෂ්ටිය ඇතුලේ කියලා. මේකේ තියෙන වර්ණ දේහ තියෙනවනේ මෙහෙම. මේකේ න්‍යෂ්ටිය අපි හිතමු වර්ණ දේහ මෙහෙම තිබුණා කියලා. මෙන්න න්‍යෂ්ටිය. ඒකේ තිබුණා මෙහෙම වර්ණ දේහ කියන කට්ටිය. අපි හිතමු 3ක් තිබුණා කියලා මෙහෙම. 1යි 2යි 3යි. ඉතින් එතකොට දැනගන්න මෙයාගේ තියෙන එකම විශේෂයක ජීවීන්ගේ සෛලයක න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව සමානයි. නියතයි. එතකොට මෙයාගේ න්‍යෂ්ටියේ තියෙනවා ළමයි මේ විදිහටම
වර්ණ දේහ 3ක්. මම මේ පාටින් අඳින්නම්කෝ. 1 2 3. මේ ගාන සමාන වෙන්න ඕන. දැන් මොකද වෙන්නේ? එතකොට මෙයා මේ සෛලය ඇවිල්ලා මේකට ඇතුල් වෙනවා. ඇතුල් වුණාම මෙයාගේ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහයි මෙයාගේ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහයි දෙකම මෙන්න මේ සෛලයට ලැබෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙයාගේ වර්ණ දේහ තුන මෙහෙම ඉන්නවා. මෙයාගෙනුත් වර්ණ දේහ තුනක් එනවනේ. ඒ වර්ණ දේහ තුනත් මෙතනට යනවා. ගිහිල්ලා කොතනද ඉන්නේ? මේ එක වර්ණ දේහයක් එක්ක ගැලපෙන මෙයාගේ තව වර්ණ දේහයක් තියෙනවා. ඒ දෙන්න ජෝඩුවක් වශයෙන් ඉන්නවා. හුඟක් වෙලාවට මේ දෙන්නම පාලනය කරන්නේ එක වගේ ලක්ෂණ. මෙයා එක්ක ගැලපෙන එක්කෙනා තව ජෝඩුවක් වෙනවා. මෙයා එක්ක ගැලපෙන එක්කෙනා තව ජෝඩුවක් වෙනවා. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාලගේ තිබුණේ ජන්මානු වල තිබුණේ වර්ණ දේහ 3යි. දැන් මෙයාගේ වර්ණ දේහ 6ක් තියෙනවා. එතකොට පරම්පරාවෙන් පරම්පරාවට මෙහෙම වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙන්න ගියොත් වැඩි හරියන්නේ. එතකොට දැන් වර්ණ දේහය කියන එක්කෙනා තමයි ලක්ෂණ පාලනය කරන්නේ අනික් අතට. දැන් එතකොට මේ වාගේ පියාගේ ලක්ෂණ ඔක්කොම අරගෙන ආවේ එක සෛලයයි. අපි කියනවා සතුන්ගේ නම් ශුක්‍ර සෛලයක් කියලා, ශාකවල නම් කියනවා පරාගයක් කියලා. මවගේ ඔක්කොම ලක්ෂණ අරගෙන ප්‍රජනන ක්‍රියාවට දායක වුණේ එක සෛලයයි. මේකට අපි කියනවා ඩිම්බ සෛලය කියලා. එතකොට ශුක්‍ර සෛලය හුඟක් වෙලාවට ඩිම්බ සෛලයට ඇතුල් වෙලා මේ දෙන්නගේ න්‍යෂ්ටි දෙක හා වුණාම මෙයාගේ ලක්ෂණ ගෙනාපු වර්ණ දේහයි මෙයාගේ ලක්ෂණ ගෙනාපු වර්ණ දේහයි දෙකම මේකට ඇතුල් වෙනවා. මෙන්න මේමකින් නැතිවන සෛලයට අපි කියනවා සයිගොට් පෝයක හේවත් යුක්තාණුව කියලා. යුක්තාණුව කියන්නේ මේ ජන්මාණු හාවීමෙන් ලැබෙන තනි සෛලයක්. ඊළඟට මොකද වෙන්නේ? මේ ලැබෙන උත්තේජය මගින් මේ යුක්තාණුව කියන ව්‍යුහය වර්ධනය වෙනවා, විකසනය වෙනවා. එහෙම වර්ධනය හා විකසනය වෙලා ශාකයක වේවා සතෙකුගේ වේවා ලබා දෙනවා එම්බ්‍රොයෝ එකක් හෙවත් කලලයක්. කලලය ඇති වෙලා තියෙන්නේ කොහොමද? ජන්මාණු හාවීම තුලින්. ශාකයක නම් කලලය කියන්නේ අක්‍රිය හා කුඩා බීජාණු ශාකයක්. ඒකේ තියෙනවා බීජ මූලයක්, බීජාංකුරයක්, බීජ මූලයක්, බීජ පත්‍ර වැනි කොටස්. මෙයාට පුළුවන් ප්‍රරෝහණය වුණොත් කඳ, පත්‍ර, මුල් ආදී සහිත ශාකයක් බවට පත් වෙනවා. සතෙකුගේ කලලයක් කියන්නේ මේ වගේම දෙයක් තමයි, ප්‍රමාණයෙන් කුඩා ව්‍යුහයක්. දැන් අපි මානවයාගේ කලලයක් ගත්තොත් මිනිහෙක් වගේම තමයි. ඔළුවක් තියෙනවා, අතපය තියෙනවා. මේ විදිහම තමයි. මේක අනාගතයේ තවදුරටත් වර්ධනය වුණාම දියුණු මානවයෙක් බවට පත් වෙනවා. ඒතකොට බලන්නකො ළමයි මේ සෛල දෙකක් මේ වැඩේ කළේ. ඉතින් ඒ නිසා පියාගේ ලක්ෂණ ඔක්කොම අරගෙන එන්නේ මේ පුන් ජන්මාණුව කියන සෛලයෙන්. මවගේ ලක්ෂණ ඔක්කොම අරගෙන එන්නේ මේ ජායා ජන්මාණුව කියන සෛලයෙන්. මම බොහොම ප්‍රාථමික දෙයක් කියන්නේ. එතකොට පියාගේ ලක්ෂණ ඔක්කොම අරගෙන එන්නේ මේ පුන් ජන්මාණුව කියන සෛලයේ තියෙන කවුරු මගින්ද? වර්ණ දේහ මගින්. මේ වර්ණ දේහ කියන දේ හරියට මෙමරි කාඩ් එකක් වගේ. ඒකේ තියෙනවා ඔක්කොම තොරතුරු ටික. නහය මේ වාගේ, ඔළුව මේ වාගේ, ඇස් මේ වාගේ ඔක්කොම තියෙන්නේ මේකේ ගබඩාවේ. එතකොට පියාගේ ලක්ෂණ ඒ විදිහටම සමහර වෙලාවට දරුවා පෙන්눔 කරන්නේ නැත්තේ ඇයි? ඇයි මේකට මවගේ ලක්ෂණක් දායක වෙනවා. එතකොට ආවේනිය කියලා කියන්නේ ළමයි පියාගේ ලක්ෂණ ඒ විදිහටම පෙන්눔 කරනවා. සමහර ලක්ෂණ ඒ විදිහටම පෙන්눔 කරනවා. මොකද දැන් මං කිව්වනේ මෙතන මේ කූරු කැලි දෙකක් එකට ලෑස්ති වෙනවා කියලා. මෙන්න ළමයෝ පියාගෙන් ආපු කූරු කැල්ල හේවත් පියාගෙන් ආපු වර්ණ දේහය. ඔහොමනේ ඔක තියෙන්නේ කූර ලොකු කරලා ඇල්ලේ. මෙන්න ළමයෝ මවගෙන් ආපු කූරු කැල්ල හේවත් මවගෙන් ලැබෙන වර්ණ දේහය. මේ දෙක එකට තමයි තියෙන්නේ. මේ දෙන්නම එකට ඉන්නේ. මෙහෙම එකට ඉන්න වර්ණ දේහ වලට කියනවා මිනිස්සු සමජාත වර්ණ දේහ කියලා. සමහර වෙලාවට පියාගේ වර්ණ දේහය මගින් පෙන්වන ලක්ෂණ වලට
බාධාවක් උනේ නැතිනම් මේ ලැබෙන දරුවා ඒ ලක්ෂණේ ඒ විදිහටම පෙන්වුම් කරනවා. අන්න ආවේනිය. මේක තමයි ආවේනීය සරල යාන්ත්‍රණය. නමුත් සමහර වෙලාවට මේ පියා පෙන්වුම් කරන්න හදන ලක්ෂණයට මව බාධා කළොත් ගෙදරත් එහෙම දේවල් වෙන්න පුළුවන් නේද? තාත්තා රුපියල් 1000ක් දෙන්න හදපුවාම අම්මා මෙතන පැනලා කියනවා 1000ක් වැඩි 500යි. නැත්තම් 200ක්. අන්න ඒ වාගේ පියා පෙන්눔 කරන්න හදන ලක්ෂණයට මව දායක වුණොත් ලක්ෂණය වෙනස් වෙනවා. අන්න මොකක්ද? ප්‍රභේදනය. ඉතින් මේක තමයි කතන්දරය ආවේනීය හා ප්‍රභේදනය. දුහිතෘන්ට මව්පියන්ගේ ලක්ෂණ ලැබෙන එක ආවේනීය. ඒක සිද්ධ වෙන්නේ මේ තනි වර්ණ දෙයක් එහෙම ක්‍රියා කළොත්. ප්‍රභේදනය කියලා කියන්නේ දුහිතෘන්ට මව්පියන්ගේ නැති ලක්ෂණ එනවා. මේ දෙන්න ප්‍රතික්‍රියා කරපුවාම අතරමැදි තත්ත්වයක් ලැබෙනවා. සිද්ධිය පැහැදිලිද? එතකොට මෙතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙයාගේ තිබ්බේ කූරු කෑලි 3යි. මෙයාගේත් කූරු කෑලි 3යි. දැන් මෙයාගේ ලැබෙනවා කූරු කෑලි 6ක්. මේ කූරු කෑලි 6ක් තියෙන එක්කෙනාගේ හැම සෛලයකම කූරු කෑලි 6 ගානේ තියෙනවා. නැත්තම් වර්ණ දේහ 6 ගානේ තියෙනවා. දැන් මේකෙන් ගන්න ජන්මානුවක් තවත් ජන්මානුවක් එක්ක හා වුණොත් මෙයාගේ කූරු කෑලි 6යි අනික් ජන්මානුවේ කූරු කෑලි 6යි දෙයනේ කූරු කෑලි 12ක් වෙනවා. මොකද වෙන්නේ මෙහෙම වෙන්න ගියොත්? ළමයෝ පරම්පරා ඔස්සේ මෙහෙම වෙන්න ගියොත් ළමයි පරම්පරා ඔස්සේ වර්ණ දේහ සංඛ්‍යාව වැඩි වෙන්න පටන් ගන්නවා නේද? මේ තියෙන්නේ පරම්පරා අංකය නම් මේ තියෙන්නේ වර්ණ දේහ සංඛ්‍යාව නම් ඔය මම කියන වැඩේ වෙන්න ගියොත් වැඩේ හරියන්නේ නැහැ. පළවෙනි පරම්පරාවේ 3යි දෙවෙනි එකේ 6යි තුන්වෙනි එකේ 12යි මේක දෙකෙන් වැඩි වෙවි යනවා. මෙහෙම වෙලා හරියන්නේ. අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. යම් ජීවි විශේෂයක් ගත්තොත් එයාගේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව නියතයක් එහෙම පරම්පරාව ඔස්සේ වැඩි වෙන්නේ. එහෙනම් කොහොමද පරම්පරා ඔස්සේ වර්ණ දේහ ගාන වැඩි වෙන එක වළක්වන්නේ? ප්‍රජනනය කියන්නේ ජන්මානු හාවීමක් නම් එහෙම ජන්මානු හා වුණාට පරම්පරා ඔස්සේ වර්ණ දේහ සංඛ්‍යාව වැඩි වෙන එක වළක්වන්නේ කවර යාන්ත්‍රණය මගින්ද? මේ සඳහා දායක වන යාන්ත්‍රණයට අපි කියනවා ළමයෝ ජන්මානුක ඌනනය කියලා. මේකට තියෙන පැහැදිලි කිරීම තමයි ජන්මානුක ඌනනය. සමහරු කියනවා ගැමටික් මිටොසිස් කියලා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි ළමයි. දැන් හිතන්නකෝ මේ තියෙන්නේ පියාගේ සාමාන්‍ය සෛලයක් කියලා. මෙන්න න්‍යෂ්ටිය තියෙනවා. මේකේ තියෙනවා ඔය කියන කූරු හෙවත් වර්ණ දේහ 6ක්. අපි හිතමු 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙයා දෛහික සෛලයක්. දේහයේ පවතින සාමාන්‍ය සෛලවලට අපි කියනවා සොමැටික් සෙල්ස් හෙවත් දෛහික සෛල කියලා. ළමයෝ දෛහික සෛල ප්‍රජනනයට දායක වෙන්නේ නැහැ. යම් ජීවියෙකුගේ ප්‍රජනනයට දායක වන සෛල වලට අපි කියනවා ප්‍රජනක සෛල නැත්නම් රීප්‍රොඩක්ටිව් සෙල්ස් නැත්නම් ජන්මාණු කියලා. දැනගන්න මේ දෛහික සෛල වලින් ජන්මාණු හට ගන්නකොට සිදුවන ක්‍රියාවක් තමයි මිටෝසිස් එවත් ඌනනය කියලා කියන්නේ. ඌනනය යටතේ මොකද වෙන්නේ? මේ ජන්මාණුවක් හට ගන්නකොට මෙයා නම් හටගන්න ජන්මාණුව මෙයා නම් පුං ශාකයේ නැත්තම් පුං ජීවියාගේ හටගන්න ජන්මාණුව ඒ ජන්මාණුව හැදෙනකොට මේ තිබිච්ච කූරු කෑලි ගාන 6ක් නම් ඒකෙන් භාගයක් විතරයි මෙතනට යන්නේ. කූරු කෑලි 6ක් තිබ්බනම් මෙතනට එන්නේ 3යි. මේක භාගයට අඩු කරනවා. මෙන්න මේකට අපි කියනවා ජන්මානුක ඌනනය කියලා.
මෙතන කූරු කෑලි 6ක් තිබ්බනම් මෙතනට 3යි. මෙතන 8ක් තිබ්බනම් මෙතනට 4යි. මෙතන 10ක් තිබ්බනම් මෙතනට 5යි. මෙතන 20ක් තිබ්බනම් මෙතනට 10යි. මෙතන 2යි n තිබ්බනම් මෙතනට n. ඔන්න ඔය ජන්මානුක ඌනණය වීම නිසා මෙයාගේ කූරු කෑලි හෙවත් මේ වර්ණ දේහ 12ක් 6ක් තිබ්බට මෙයාගේ 3යි. ඉතින් මෙයාට ඒ නිසා පුළුවන් තවත් ජායා ජන්මානුවක් එක්කත් මේ වගේම සම්බන්ධ වෙන්න. මොකද ජායා ජීවියාගේ දේහය තුලත් ජන්මානු හට ගන්නකොට මේ ජන්මානුක ඌනණය කියන කතන්දරය වෙනවා. මේකේ ප්‍රතිඵලය එයාගෙත් කූරු කෑලි 6ක් හෙවත් මේ වර්ණ දේහ 6ක් තිබ්බනම් ඒක 3ක් බවට අඩු වෙනවා. අනේ මගින් ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා පරම්පරා ඔස්සේ තමාගේ ගුණකතාව එහෙම නැත්නම් මේකට අපි කියනවා ප්ලොයිඩි ලෙවල් එක කියලා. නැත්නම් level of ප්ලොයිඩි කියලා කියනවා. නියතව තියාගන්න. ඒක එන්න වැඩි වෙන්නේ නැහැ. එතකොට අපිට ලැබෙන්නේ පරම්පරා ඔස්සේ පරම්පරා කීයක් තිස්සේ ලිංගික ප්‍රජනනය කළත් ජන්මානු සංඛ්‍යාව වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවතිනවා. පරම්පරා ඔස්සේ මෙහෙම වැඩි වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම කරගන්න තමයි ජන්මානුක ඌනණය සිද්ධ වෙන්නේ. දැන් බයොලොජි කරන ළමයි අවඥාවෙන් hina වෙන්න එපා. මම මේ බොහොම සරල දෙයක් කිව්වේ කාටත් තේරුම් ගන්න වැදගත්. හරිද? එක එක්කෙනාට හසු වෙන විෂයපතයන් විවිධයිනේ. සමහර කට්ටිය මේ ගැන ඔබ කිය වෙනත් විෂයන් යටතේ කතා කරනවා. ඒක අපිට අදාළ නැහැ නේද? සමහර අය එහෙම කතා කරන්නේ. නමුත් බයොලොජි කළත්, බයෝ සිස්ටම් කළත්, ආර්ට්ස් කළත් හැමෝටම කෘෂි විද්‍යාව හදාරන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට එක එක්කෙනාට වැඩි වශයෙන් අහුවෙච්ච කොටස් තියෙනවා. අනික් අතට මෙතන අපි කෘෂිකර්ම ආර්ථික විද්‍යාව කරන වෙලාවට ඔන්න ඇග්‍රිත් එක්ක ආර්ට් කරන ළමයි, ඇග්‍රි ආර්ට් ළමයි කියලා ඉන්නේ. ඉකොනොමික්ස් කරන ළමයි වීරිය වගේ ඉන්නවා. අපි මොනවද ඉල්ලුම සැපයීම ගැන කතා කරද්දී, නම්මිතාව ගැන කතා කරද්දී ඒගොල්ලෝ වීරිය වගේ ඉන්නවා. බාල්දි කරන ළමයි අසරණ වෙනවා. ආය විලාවක අපි කතා කරද්දී ජලයේ එසවීමේ ක්‍රම එකත් කිරිය, දෙකත් කිරිය, සිංගල් ඇක්ෂන් පම්ප්ස්, ඩබල් ඇක්ෂන් පම්ප්ස් කරද්දී බයෝ සිස්ටම් කරන කට්ටිය වීරිය බවටපත් වෙනවා. බයොලොජි ළමයි, ආර්ට් ළමයි බලාගෙන. ඉතින් දැනගන්න ඒ නිසා අපේ නිර්දේශය සමතුලිතව හරි ගස්සලා තියෙනවා මේ හැමෝටම එක වගේ කරගන්න. ඒ නිසා අපි තමයි මේක දන්නේ. අනික් අය එහෙම හිතන්න එපා කිසිම අවස්ථාවක. හැමෝටම එකම පේපර් එකක් හම්බ වෙනවා. හැමෝම ගන්න ප්‍රතිඵලවල පුතේ මම දැකපු දෙයක් තියෙනවා ලොකු ඩිෆරන්ස් එකක් නැහැ. අරගොල්ල වැඩි ප්‍රතිඵල, මේගොල්ල අඩු ප්‍රතිඵල, අරගොල්ල තමයි සමත් වෙන්නේ, මේගොල්ල එහෙම නැහැ. ඒ තියෙන්නේ මේගොල්ලන්ට එහෙම කතාවක් නැහැ. අපේ නිර්දේශය අද වෙනකොට ඉතාම හොඳින් බැලන්ස් කරලා තියෙනවා. ඉතින් හොඳට නිර්දේශය හරහා ගමන් කළොත් ඕනම දරුවෙකුට හොඳ එකක් නෙමෙයි එකක් වුණත් ගන්න පුළුවන්. ඒ නිසා මේ ගැන කලබල වෙන්න එපා. මම කතා කරන්නේ මට ඕන ටික විතරයි. මේ ගැන අපි සරල පැහැදිලි කිරීමක් කරගත්තේ මේක ඉතා ප්‍රාථමික මට්ටමේ පැහැදිලි කිරීමක් වෙන්න පුළුවන්. නමුත් මේක අපට ඇති අපේ මට්ටමට වැඩේ තේරුම් ගන්න. නිසා කවුරුත් මේක දිහා අවඥාවෙන් බලන්න අවශ්‍ය නැහැ. ඒක මම කියන්න කැමතියි. හරිද? මට කියන්න අවශ්‍යනේ ක්‍රොමෝසෝම්ස් ගැන හේවත් වර්ණ දේහ ගැන. අපි දැන් කීකේ හිටිය ළමයෝ ප්‍රවේණි විද්‍යාව ගැන. අපි කියවා ප්‍රවේණි විද්‍යාව කියන්නේ ආවේනීය හා ප්‍රභේදන හට ගැනීම පිළිබඳව කරන විද්‍යාත්මක හැදෑරීම කියලා. Scientific study over inherence and the variations. හරි. ඊට මම කිව්වා ආවේනීය කියන්නේ ජනකයින්ගේ ලක්ෂණ ජනිතයින්ට උරුම වීම. ප්‍රභේදනය කියන්නේ ජනකයින්ගේ නොමැති ලක්ෂණ ජනිතයින් වෙත ගමන් කිරීම. ඉතින් ඕකටත් මෙතනත් මම පොඩි උත්තරයක් දුන්නා. බොහොම සරලව කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම කොහොමද මේ අම්මලා තාත්තලා වගේ ළමයි වෙන්නේ කියලා මෙන්න මෙතන තියෙන උත්තරේ. ඇයි? තාත්තගේ කූරු හම්බ වෙනවා, අම්මගේ කූරු හම්බ වෙනවා. තාත්තගේ කූරු හොඳ තාත්තා වගේ ළමයා වෙනවා. අම්මගේ කූරු හොඳ අම්මා වගේ ළමයා වෙනවා. ඒගොල්ලන්ට වෙනස් ලක්ෂණ ඇති වෙන්නේ. තාත්තයි අම්මයි දෙන්නට වඩා පුතා උස වෙන්නේ කොහොමද?
මේ කූරු ඒ විදිහට වැඩ කරන්නේ මේ කූරුත් එක්ක සම්බන්ධ වුණාම අතරමැද තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ නිසා එහෙම වෙන්න පුළුවන්. හරි. එතකොට පරම්පරාව ඔස්සේ මේගොල්ලන්ගේ මේ කූරු ගාන මම මේ කූරු කියන්නේ දැන් මේ මොනවද වර්ණ දේවලට කූරු ගාන වැඩි වෙන එක වළක්වන්න ජන්මානුක ඌනනේවත් ගැමටික් මිටෝසිස් කියලා කතාවක් අපිට හම්බ වෙනවා. හරි. ඔය ටික දැනගත්තාම ඇති අපේ මට්ටමට. ඉතින් ඇත්තට ඔයගොල්ලෝ විශ්වාස කරනවද දන්නේ මම මේ කිව්ව සරල කතන්දරේ ඉස්සර මිනිස්සු දැනගෙන හිටියේ නෑ. ඒගොල්ලෝ ඒකයි මේකට গুপ্ত භාවයක් ආරූඪ කරලා ඒක එහෙම තමයි එහෙම වෙන්නේ කියලා මත පළ කළේ. ඒකට එක බාධාවක් උනේ ළමයි නිකමට කියන්නේ සමහර වෙලාවට මේක මේ බ්ලයින්ඩ් කෝණ එකක් නැත්තම් අඳුරු මුල්ලක් වශයෙන් විද්‍යාවේ පැවතුණා. මේක ටිකක් සංවේදී මාතෘකාවක් නිසා වැඩිපුර මිනිස්සු මේ අර දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවන්ට ගමන් කරන හැටි ගැන එච්චර ඒකට විද්‍යාත්මක පැහැදිලි කිරීම කරන්න කියන මොකද ඒකට යම් ආගමික විශ්වාස බාධා කළා. සමහරවිට ඒක මේ ගෝත්‍රික මට්ටමේ ඉඳලම ආපු දෙයක් තමයි. මොකද ඉස්සර කාලේ ගෝත්‍රවල නායකයෝ ඉඳලා තියෙනවානේ. ඒගොල්ල තමයි මේ මලවුන් ගැන ඒ වගේ අන්ධ විශ්වාස ජනතාව අතර පතුරවලා තියෙන්නේ. මොකද ඒ වගේ මත පළ කිරීමෙන් තමයි තම නායකත්වය පවත්වා ගන්න පුළුවන්. ඒ අනේ නිසා මේ වගේ දේවල් ගැන විද්‍යාත්මකව සොයා බලන එකට කිසියම් ආකාරයක අපි කියනවා අධිකාරිමය බාධාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ පැත්ත වැඩි ස්ටඩි වෙලා නැහැ. අනික තමයි මේක හදාරන්න ගියාම සෛලය ගැන නැත්තම් අන්වීක්ෂාදී දේවල් අවශ්‍ය වෙනවා. ළමයෝ ඒ කාලේ වෙනකොට එහෙම සෛලයක් කියලා තියෙනවා, වර්ණ දෙක තියෙනවා, න්‍යෂ්ටියක් තියෙනවා. මේ මුකුත් දේවල් මිනිස්සු හොයාගෙන නැහැ. ඒ නිසා මෑතක් වෙනකම් නැත්තම් විද්‍යාවේ සාපේක්ෂව මෑතක් වෙනකම් මේ ජෙනටික්ස් කියන මාතෘකාව ගැන වැඩි මිනිස්සු කතා කරලා නැහැ. හරිද? right. ඉතින් අපි දැන් ඔක් ගැන කතා කරන්න ගියාම පුතේ අපිට හමුවන යම් පද කීපයක් තමයි මම මේ හඳුන්වා දෙන්නේ. මේවා අර්ථ දක්වීම කියන්න මම කැමති නෑ. මේවා නිකන් අපිට කරන පැහැදිලි කිරීම කියලා මතක තියාගත්තාම ඇති. මම දැන් කතා කළේ ඒකෙන් පළවෙනි පැහැදිලි කිරීම තමයි වර්ණ දේහයවත් ක්‍රෝමසෝම්ස්. සෛලයක් වර්ණ ගන්නකොහම මම පිළිගන්නවා මගේ සාකච්ඡාව ගොඩක් වැදගත් වෙනවා ඇත්තේ මම සරලව කියලා දෙන්නම් පුතේ. අපේ තාක්ෂණ වේදේ කරන දරුවන්ටයි කලා දරුවන්ටයි. නමුත් ඒකෙන් කියන්නේ මේක සයන්ස් දරුවෝ සම්බන්ධ වෙන්න එපා කියලා. ඒගොල්ලෝ මේකේ අවශ්‍ය ටික විතරක් ගන්න අර මේ දීර්ඝ පැහැදිලි කිරීම මම කරන්නේ මූලික වශයෙන් දැන් මොකද අපි කතා කළොත් දැන් ජෛව තාක්ෂණය බයෝටෙක්නොලොජි ගැන කතා කරද්දී මේ මූලික සංකල්ප නැතුව ජෛව තාක්ෂණය ගැන කතා කරන්න අමාරුයි ඉස්සරහට. ඒ නිසා කාට හරි මේවා ටච් වෙලා නැත්නම් අපි දරුවෝ පොඩ්ඩක් මෙතනින් මේක ග්‍රහණය කරගන්න. මොකද තව දෙයක් මම මෙතෙන්දි මතක් කරන්න කැමතියි. උසස් පෙළ කෘෂි විද්‍යාව සයන්ස් එක කරන ළමයින්ට උනත් ඒගොල්ලෝ විශ්වවිද්‍යාල වලට බැඳිලා කෘෂිකර්ම උපාධි ලබා ගත්තාම නැත්නම් කෘෂිකර්ම තාක්ෂණය හා කළමනාකරණයේ උපාධි ලබා ගත්තාම අපි ප්‍රායෝගිකව දකින දෙයක් තියෙනවා මේ ජෙනටිෂියන්ස් නැත්නම් ප්‍රවේණ විද්‍යාව ගැන වැඩ කරන අය හරි අඩුයි. ඒගොල්ලන් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ මේ පැත්ත ස්පෙෂලායිස් කළොත් මේ පැත්තට උනන්දුවක් වුණොත් හොඳ පඩි ලැබෙන හොඳ රැකියා අවස්ථා ලබා ගන්න. වෙලා තියෙන්නේ මොකක්ද මේ ජෙනටිෂියන්ස් නැත්නම් ප්‍රවේණ විද්‍යාඥයෝ බවට පත් වුණාට පස්සේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මෙහි රැඳෙනවා අඩුයි. මොකද පිටරට පවා ඒගොල්ලන්ට විශාල ඉල්ලුමක් පවතිනවා. ඒ නිසා මේගොල්ලන්ගේ හිඟයක් තියෙනවා. ඉතින් මේක දැන් මෙහෙමයි මේක මේ වර්ණ දේහය ගැන ඥානය ගැන එහෙම නැත්නම් ඇලීල ගැන විතරක් කරන කතාවක් නෙවෙයි. මේකට සම්බන්ධ වෙනවා ස්ටැටිස්ටික්ස් ඒවත් මේ සංඛ්‍යාන විද්‍යාව. ඒ නිසා මේක පොඩ්ඩක් මේ ගණිතයත් එක්ක යන කොටසක් වෙලා තියෙනවා. හැබැයි මේක හරියට ටච් කරගත්තොත් එහෙම ඔබට හොඳ පාත් එකක් තියෙනවා. ඒකත් මම මේ වෙලාවේ සයන්ස් වලටත් කියන්න කැමතියි. අනික ඔක්කොම අහගෙන ඉන්න නිසා. ඕකේ. දෙවෙනි එක්කෙනාට අපි කියනවා ඥානය කියලා. එයාට අපි ඉංග්‍රීසියෙන් කියනවා ජීන් එකක් කියලා. ළමයි මේ ඥාන කියලා කියන්නේ ඔය අපි කතා කරපු වර්ණ දේහවල පිහිටලා තියෙන කට්ටියකට. අපි ගත්තොත් එහෙම වර්ණ දේහයක් අර කූරු වර්ණ දේහයක් ගත්තොත් එහෙම ළමයි දැන් වර්ණ දේහේ මෙහෙමනේ තියෙනවා කිව්වේ සෙන්ට්‍රොමියර් කියලා මැද එකක් තියෙනවා මෙහෙම තියෙනවා ඉතින් කැලේ නේද
මෙන්න මේකේ තියෙනවා මෙහෙම ඉරි වගේ අපිට තියෙනවා නිකන් බෝල වගේ හම්බ වෙනවා. මෙන්න මේ වාගේ එක ළඟ මේ ඉරි වගේන් පෙන්눔 කරන්නේ දැනගන්න ඔයගොල්ලෝ දන්නවා ඇති මේ නයිට්‍රජනීය භස්ම කියලා જાතියක් තියෙනවා. වැඩි ගැන හිතන්න එපා. DNA හා RNA කියලා ජීවයේ පදනම වන සංයෝග දෙකක් තියෙනවා. ජීවියෙක් ගත්තාම එයාගේ මූලිකම ලක්ෂණයක් තමයි මේ DNA සහ RNA පවතිනවා. ඒ වගේම මේ සංයෝගවල තියෙනවා ළමයි නයිට්‍රජනීය භස්ම කොටසක්. නිකන් සමහර ඒවාට අපි කියනවා පියුරින් භස්ම, සමහර ඒවාට කියනවා පිරිමිඩින් භස්ම කියලා. එතකොට මේ ජානයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ වර්ණ දේහයක පිහිටලා තියෙන අනුයාත හේවත් එක ළඟ තියෙන නයිට්‍රජනීය භස්ම තුනක්. මේකට අපි කියනවා අනුයාත නයිට්‍රජනීය භස්ම ත්‍රිකයක් කියලා. ත්‍රිකය කියන්නේ තුනක් කියන එකයි. මේ අනුව ජානයක් කියලා කියන්නේ යම් ජීවියෙකුගේ වර්ණ දේහයක් මත පිහිටා ඇති එක ළඟ හේවත් අනුයාත භස්ම ත්‍රිකයක් වෙනවා. ත්‍රිකයක් කියන්නේ තුනක් කියන්නේ. මොකක්ද මේකේ වැදගත්කම? දැනගන්න මෙන්න මේ අනුයාත භස්ම තුනක් මගින් තමයි ළමයෝ ප්‍රෝටීන් සංශ්ලේෂණයේදී ඇමයිනෝ අම්ලයක් සංකේතවත් කරන්නේ. ප්‍රෝටීන් සංශ්ලේෂණය කියලා කියන්නේ ජීවීන්ගේ දේහ තුළ ප්‍රෝටීන් නිපදවනවා. මේකට දායක වන ඉන්ද්‍රිකාවට කියනවා රයිබෝසෝම් එක කියලා. නිකම් මෙහෙම ඔය කාන්තාවක් කොණ්ඩේ බැඳා වගේ එකක් තියෙන්නේ. ලොකු බෝලෙකුයි පොඩි බෝලෙකුයි. මෙන්න මේකට අපි කියනවා රයිබෝසෝම් එක කියලා. මේකේ තමයි ළමයෝ නයිට්‍රජන් නිෂ්පාදනය නැත්නම් අපි කියනවා ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙන්නේ. එතකොට ප්‍රෝටීන් හැදලා තියෙන්නේ ඇමයිනෝ අම්ල කියන જાතිය බහු අවයවීකරණය වෙලා. polymerization of amino acids. ඇමයිනෝ අම්ලයක් කියන්නේ මම මේ දන්න දේවල් මතක් කරනවා සයන්ස් අයත් අහගන්න. කොහොමද නැණි ඕගොල්ලෝ ඉතින්. ඇමයිනෝ අම්ලයක් කියලා කියන්නේ එයාගේ තියෙනවා මේ වගේ කාබොක්සිල් අම්ල කාණ්ඩයක්. යාබද කාබන් වල ඉන්නවා ළමයෝ ඇල්කයිල් කාණ්ඩයක්. මෙන්න මේ ඇල්කයිල් කාණ්ඩය එකිනෙකාගෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉන්නවා හයිඩ්‍රජන් එකක්. මෙන්න මෙතන තියෙනවා ඇමීන් කාණ්ඩයක් NH2 කාණ්ඩයක්. මේක තමයි common formula of an amino acid. නැත්නම් ඇමයිනෝ අම්ලයක පොදු ව්‍යුහ සූත්‍රය තමයි මේ තියෙන්නේ. කාබොක්සිල් කාණ්ඩයක් තියෙනවා. යාබද කාබන් වල ඇමීන් කාණ්ඩයක් තියෙනවා. ඇල්කයිල් ගෲප් එකක් තියෙනවා. හයිඩ්‍රජන් එකක් තියෙනවා. මෙන්න මේගොල්ලන්ට අපි කියනවා ඇමයිනෝ අම්ල කියලා. මේගොල්ලා පොලිමරයිසේෂන් හෙවත් බහු අවයවීකරණය මගින් තමයි ප්‍රෝටීන් හදන්නේ. මේගොල්ලා 25ක් විතර තියෙනවා ඇමයිනෝ අම්ල. සමහර ඒවා අපට පුළුවන් මේ කෑලි පාවිච්චි කරලා ඇඟ ඇතුලේ හදාගන්න. ඒවා සම්පූර්ණ ඇමයිනෝ අම්ල වශයෙන් ගන්න ඕනේ නැහැ. ඒවට අපි කියනවා අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලේවත් non essential amino acids කියලා. සමහර ඒවා එහෙම කෑලි බෑලි පාවිච්චි කරලා ඇඟ ඇතුලේ හදන්න බෑ. සම්පූර්ණ ඇමයිනෝ අම්ල වශයෙන්ම ගන්න ඕනේ. ඒවට අපි කියනවා essential amino acids ඒවත් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා. සාමාන්‍ය මානවයාට මට ඕගොල්ලන්ට ඒ වගේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 10ක් තියෙනවා. මම ඒකේ නම් මෙතන කියන්න යන්නේ නැහැ. ට්‍රිප්ටොෆෑන්, අයිසොලියුසින්, මෙතයිනින්, ෆිනොයිලැලනින්, වේලින්, ට්‍රියොනින්, හිස්ටඩින්, ආජිනින්, ලයිසින්, ලියුසින්. මම ඔය නිකන් කිව්වේ ඕක තමයි essential amino acids 10. හරිද? ඒතර මේ ඇමයිනෝ අම්ල වලට පුළුවන්කමක් තියෙනවා ළමයෝ බහු අවයවීකරණය වෙලා ප්‍රෝටීන් හදන්න. ඇමයිනෝ අම්ල 20 ගාණක් තියෙනකොට ඒගොල්ලන්ට බහු අවයවීකරණය වෙලා එක එක රටාවන් වලට ඕනතරම් ප්‍රෝටීන් හදන්න පුළුවන්. හරියට භාෂාවක තියෙන අකුරු විවිධ විදිහට පෙළ ගැස්විලා වචන අනන්ත සංඛ්‍යාවක් හදනවා වගේ. මේ නිසා දැනගන්න ප්‍රෝටීන් හදන්න නම් ඇමයිනෝ අම්ල අවශ්‍ය වෙනවා. හදන්නේ මොන ඇමයිනෝ අම්ලයේද කියන එක තීරණය කරන්නේ මෙන්න මේ ජානය මගින්.
ජානය කියනවා හදන්නේ අහවල් ඇමයිනෝ අම්ලය කියලා. ඒක පාලනය කරන්නේ කොහොමද? ජානයක තියෙනවා මේ DNA සහ RNA කියන සංයෝගවල තියෙන නයිට්‍රජනීය භස්ම. මෙන්න මේ වාගේ එක ළඟ තියෙන අණුයාත නයිට්‍රජනීය භස්ම තුනකට අපි කියනවා ජානයක් කියලා. එයා ලක්ෂණ පාලනය කරද්දී ඇමයිනෝ අම්ලයක් සංකේතවත් කරනවා. දැන් ළමයි මේ ඇමයිනෝ අම්ල මගින් ප්‍රෝටීන සංකේතවත් කරනවා. දැන් කෙනෙක් අහයි මේ ලක්ෂණ පාලනය කිරීමේදී කොහොමද ප්‍රෝටීන් දායක වෙන්නේ? දැනගන්න මේ ප්‍රෝටීන් වලට ක්‍රියා කරන්න පුළුවන් ළමයි එන්සයිම්ස් විදිහට. සෑම එන්සයිම් එකක්ම ප්‍රෝටීන් එකක් වෙනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන ජීවීන්ගේ ලක්ෂණ පාලනය කරද්දී මම මෙහෙම කෙට්ටු මේ විදිහට කෙට්ටු වෙලා ඉන්න හේතුව මෙහෙම අලංකාර විදිහට ඉන්න හේතුව ඉතින් නේ මගේ ප්‍රෝටීන් වෙන්න පුළුවන්. නැත්තම් මගේ එන්සයිම් වෙන්න පුළුවන්. ඒව මගින් මෙහෙම ප්‍රතික්‍රියා කරන්න මෙහෙම කෙට්ටු දේහයක් ඉදිරිපත් කරන්න නිකන් සික්ස් පැක් දේහයක් ආදී වශයෙන් එහෙම කියන්න පුළුවන් නේද? එතකොට ඒ මගින් මම මෙහෙම වෙනවා. ඒතකොට කෙලින්ම ප්‍රෝටීන් වලින් එන්සයිම් හදලා ඒ මගින් පුළුවන් ජීවීන්ගේ හැටි පාලනය කරන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ ප්‍රෝටීන් ගිහිල්ලා අපේ දේහයේ තැන්පත් වෙලා ඒ මගින් යම් ජීවීන්ගේ හැඩතල ආදී හදනවා. නිසා ප්‍රෝටීන් හරි වැදගත් වෙනවා ජීවීන්ගේ ලක්ෂණ පාලනය කරන්න. කෙලින්ම එන්සයිම් වශයෙන් ක්‍රියා කරනවා. නැත්නම් ඒකට දායක වන වෙන ප්‍රතික්‍රියාවන්ට දායක වෙනවා. ඒ නිසා දැනගන්න ජාන මගින් ජානයක් කියන්නේ අණුයාත භස්ම තුනක්. ඒ මගින් ඇමයිනෝ අම්ල සංකේතවත් කරනවා. ඇමයිනෝ අම්ල මගින් හැදෙන ප්‍රෝටීනය සංකේතවත් වෙනවා. ඒ ප්‍රෝටීනය එන්සයිම් වශයෙන් ක්‍රියාත්මක වෙලා වෙනත් ප්‍රතික්‍රියාවන්ට දායක වෙලා ජීවීන්ගේ ලක්ෂණ පාලනය කරනවා. බොහොම සරලව කියනවා නම් මෙන්න මේක තමයි වර්ණ දේහය සහ ජානීය කතන්දරය. බොහොම සරල ප්‍රාථමික මට්ටමේ පැහැදිලි කිරීමක් වෙන්න පුළුවන්. හැබැයි ඕක උසස් පෙළ විශ්වවිද්‍යාවට අපට ඇති. ඒතර අපි කතා කළා ජානය පිළිබඳව අපි කිව්වා වර්ණ දේහයක් මත පිහිටා ඇති. දැන් අපි කලින් කිව්වනේ වර්ණ දේහය ගැන. දැන් පොඩ්ඩක් අපි අපේ සීමාවට මම මේ ඔක්කොම දේවල් කිව්වේ හුඟක් අයට වටහා ගන්න. වර්ණ දේහයක් එවත් ක්‍රොමසෝම් එකක් කියලා කිව්වේ සෛලයක් වර්ණ ගන්නවපුවාම ඊතා තදින් වර්ණ ගැන්වෙන නෂ්ටිය තුල පිහිටලා තියෙන කොටස්. මේවා තියෙන්නේ නෂ්ටිය තුල හරි තදට වර්ණ ගැන්වෙනවා. ජනකයින්ගේ ලක්ෂණ ජනිතයින් වෙත සම්ප්‍රේෂණය කරන්නේ වර්ණ දේහය මගින්. මොකද ජනකයාගෙන් දායක වන ජන්මානු සෛලයේ තියෙන වර්ණ දේහ ජායා සෛලයේ තියෙන වර්ණ දේහත් එක්ක එකතු වෙලා අර කූරු එකට හිටනවා වගේම ඒක තමයි ගුණණය වෙලා සම්පූර්ණ දොහිතෘ ජීවියා බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ළමයෝ මම මේ මුලින් කී හිටපු දේ මෙන්න මෙතෙන්දි බලන්න ළමයි දැන් මෙතෙන්දි පුං ජීවියාගෙන් ජන්මානුවක් ලැබෙනවා. ජායා ජීවියාගෙන් ජන්මානුවක් ලැබෙනවා. මේ මගින් යුක්තාණුව කියලා තනි සෛලයක් හැදෙනවා. මෙන්න මේ තනි සෛලය තමයි බෙදිලා කලලයක් බවට පත් වෙන්නේ. මේකට අපි කියනවා සෛල විභාජනය කියලා. සෛල බෙදිලා යනවත් එක්කම ඒ සෛල එක එක දේවල් වලට හැඩ ගැහෙනවා. හැබැයි දැනගන්න ලැබෙන සෑම සෛලයකම වර්ණ දේහ මේ වගේ තමයි. මේවැය තියෙන වර්ණ දේහ මගින් සංකේතවත් කරන්නේ මෙයාගේ වර්ණ දේහ වල තත්ත්වය තමයි. ඒකේ කිසිම වෙනසක් නැහැ ළමයි. ඉතින් ඒකයි අපි කියන්නේ තාත්තලගෙන් අම්මලගෙන් ළමයින්ට ලක්ෂණ සම්ප්‍රේෂණය කරන්නේ මේ වර්ණ දේහ ඔස්සේ කියලා. හරිද? එතකොට මේ තනි සෛලය තමයි දිගටම පැටවු දාලා ගුණණය වෙලා ශාකෝ සත්ව කලලයක් බවට පත් වෙන්නේ. ඒ කලලය තමයි තවදුරටත් වර්ධනය හා විකසනය වෙලා වැඩුණු භෞමික ශාකයක් හෝ දැවැන්ත ජීවියෙක් බවට පත් වෙන්නේ. තනි සෛලයක්. ඒ නිසා අපි කියනවා
මේ තනි සෛලයේ ලක්ෂණ ආවේ කොහෙන්ද? මවගෙන්ද පියාගෙන්ද ඒ ලක්ෂණ සම්පූර්ණ ශාකයේ වූ සතාට ආවේනික වෙනවා. ඒකයි මට කියන්න අවශ්‍ය වුනේ. දැන් අපි කතා කළා එතකොට මේ විදිහට ඥානය කියන එක්කෙනෙක් ගැන. මෙයා වර්ණ දේහයක ඉන්නවා කිව්වා. එක ළඟ තියෙන භස්ම තුනක් කිව්වා. මේවා ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවේදී එක් ඇමයිනෝ අම්ලයක් සංකේතවත් කරනවා කිව්වා. අපි එනවා ඊළඟ පුද්ගලයාට. කවුද? සමජාත වර්ණ දේහ. දැන් මම පෙන්වුවා නේද ඕගොල්ලන්ට අර මවහා පියාගේ ජන්මානු හා වෙනකොට අර ලැබෙන යුක්තාණුව කියන සෛලයේ මම කී හිටියේ මේ තියෙන නෂ්ටිය නම් මේ තියෙන්නේ පියාගෙන් ලැබුණු වර්ණ දේහ නම් දැන් මේ යුක්තාණුවට එනවන්ලා මේ මවගෙන් ලැබෙන වර්ණ දේහ ආපුවාම අපට පේනවා මේ වර්ණ දේහයත් එක්ක ළඟ ඉන්න තව එක්කෙනෙක් ඉන්නවා මවගෙන් ලැබුණ. මෙයත් එක්ක ළඟ ඉන්න තව එක්කෙනෙක් ඉන්නවා. මෙයත් එක්ක තව එක්කෙනෙක් ඉන්නවා. මෙන්න මෙහෙම එකට තියෙන යම් සෛලයක් තුල එකට තියෙන එකට ඉන්න එක ළඟ ඉන්න උදවියට අපි කියනවා සමජාත වර්ණ දේහ නැත්නම් සම ප්‍රභව වර්ණ දේහ කියලා. මේවේ ලක්ෂණය තමයි මේවා යුගල වශයෙන් එකට ඉන්නවා. අනික් අතට මේ සමජාත වර්ණ දේහ යුගලක් ගත්තොත් මේ දෙන්න බොහෝ වෙලාවට පාලනය කරන්නේ එකම ලක්ෂණ කීපයක් නැත්නම් එකම ලක්ෂණ සමුදායක්. දැන් අපි ගත්තොත් එහෙම Homo sapiens sapiens අපේ තියෙනවා ළමයි වර්ණ දේහ 46ක්. ඒක මට ඔහිලා හැමෝටම නීතයි. 46ක් තිබුණාට මේවා පවතින යුගල් විදිහට. මේ නිසා අපි කියනවා යුගල් 23ක් තියෙනවා. මේක දෙකෙන් බෙදපුවම 23යි. මේ 23 යටතේ තියෙන වර්ණ දේහ තමයි නැත්නම් වර්ණ දේහ යුගල් තියෙන්නේ මෙහෙම. මෙහෙම එක දෙන්නෙක් ඉන්නවා ඔහොම. තව දෙන්නෙක් ඔහොම ඉන්නවා. මේගොල්ලෝ බොහොම ළඟින් එකිනෙකාට ඉන්නවා. ඒකට හේතුව දැන් මේ යුගලක් ගත්තාම මේ යුගලෙන් එකක් පියාගෙන් ලැබිච්ච එක්කෙනා අනික මවගෙන් ලැබිච්ච එක්කෙනා. මේ දෙකම එකට තමයි ඉන්නේ. මේ දෙකම එකට ඉන්න හේතුව මොකක්ද? මේ දෙන්නම පාලනය කරන්නේ එකම ලක්ෂණ සමුදායක්. මෙයා උස නම් මෙයාත් උස පාලනය කරන්නේ. ඉතින් ඒ නිසා මේවා එකට ඉඳලා එකම ලක්ෂණ කුලකයක් තමයි පාලනය කරන්නේ. දැන් මිනිහෙක් ගත්තාම එයාට ආවේනික ලක්ෂණ කොච්චර තියෙනවද? 10 ගණනක් ඇති. මේ ඔක්කොම ලක්ෂණ මොන වගේද කියලා පාලනය කරන්නේ මේ වර්ණ දේහ 46 හෙවත් යුගල් 23 මගින්. තේරුණා? එහෙනම් අපි කතා කළා සමජාත වර්ණ දේහ ගැන. ජීවි සෛලවල එක්ව පිහිටන වර්ණ දේහ මින් එකක් මවගෙන් ලැබෙනවා අනික පියාගෙන් ලැබෙනවා. ඊළඟට අපි කතා කරනවා ඇලීල ජාන ගැන. ඇලීල ජාන කියලා කියන්නේ අපි අර කතා කරපු සමජාත වර්ණ දේහවල එකම මට්ටමේ පිහිටලා තියෙන ජාන. මේවා වැදගත්කම තමයි මේවා එකම ලක්ෂණ පාලනය කරන්නයි දායක වෙන්නේ. ළමයි දැන් මෙහෙම හිතන්නකෝ. මේ තියෙන සමජාත වර්ණ දේහ යුගලක් කියලා හිතන්න. මෙන්න මවගෙන් ලැබුණු වර්ණ දේහය. මවගේ ජන්මානු හරහා ලැබිච්ච වර්ණ දේහය තමයි මේ තියෙන්නේ. මෙන්න පියාගෙන් ලැබුණු වර්ණ දේහය. පියාගේ ජන්මානු හරහා ලැබුණු වර්ණ දේහය තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ වර්ණ දේහ යුගල එකටම තියෙනවා නම් මේ මොන වර්ණ දේහ යුගලක්ද? සමජාත වර්ණ දේහ යුගලක්. නැත්නම් සම ප්‍රභව වර්ණ දේහ යුගලක්. මේගොල්ලන්ගේ එක පොදු ලක්ෂණය තමයි මේ දෙන්නම පාලනය කරන්නේ එකම ලක්ෂණ සංඛ්‍යාවක්. නැත්නම් එකම ලක්ෂණ කුලකයක්. මෙයා සමේ වර්ණේ නම් මෙයා සමේ වර්ණේ. එතකොට මෙන්න මේ සමජාත හෙවත් සම ප්‍රභව වර්ණ දේහ වල එකම මට්ටමින් පිහිටා ඇති ජාන හෙවත් අනුයාත භස්ම ත්‍රිකයල් තුනක් වේද
මෙන්න ඥානයක්. මේකේ තියෙන කූරු තුනක් මම මෙහෙම අඳින්නම්කෝ. ඒකට හරියන්න මෙයාගෙත් මෙතන තියෙනවා නම් ඒ මට්ටමෙන් ඥානයක්. මේ වගේ ඇලීල වර්ණ දේහවල එකම මට්ටමින් පිහිටා ඇති. සමාවෙන්න මේ වගේ සමජාත වර්ණ දේහවල එකම මට්ටමින් පිහිටා ඇති ඥානවලට අපි කියනවා ඇලීල ඥාන කියලා. සමජාත කියන්නේ එකම ලක්ෂණ පාලනය කරන න්‍යෂ්ටිය තුළ යුගල වශයෙන් තියෙන වර්ණ දේහවලට මෙන්න එකක් මවගෙනුයි අනික පියාගෙනුයි ලැබෙනවා. මේ වගේ සමජාත වර්ණ දේහ යුගලක් සැලකීමේදී එහි එකම මට්ටමින් පිහිටා ඇති ඥානවලට අපි කියනවා ඇලීල ඥාන කියලා. මේ ඇලීල ඥානවල ලක්ෂණය තමයි මේවා බොහෝ විට පාලනය කරන්නේ එකම ලක්ෂණ කීපයක්. ඒක මතක තියාගන්න. මේ ඇලීල ඥාන මගින් පාලනය කරන්නේ එකම ලක්ෂණ කීපයක්. ප්‍රතිබද්ධ ඥාන කියලා කට්ටියක් ඉන්නවා. ප්‍රතිබද්ධ ඥාන කියන්නේ එකම වර්ණ දේහයක් මත පිහිටා ඇති ඥාන. ළමයි හිතන්නේ මේ තියෙන වර්ණ දේහයක් කියලා. මේ වර්ණ දේහේ ඥාන ඔය වගේ තියෙනවා මෙහෙම. ඔය වගේ අනුයාත බෂ්පත්‍රිකයන් සහිත ස්ථාන මම මේ ඉරිකැලෙන් දැක්වුවොත් මෙහෙම. ඉතින් ගොඩ තියෙනවා. මෙන්න මේ විදිහට එකම වර්ණ දේහයක් මත පිහිටා ඇති සියලුම ඥානවලට අපි කියනවා ප්‍රතිබද්ධ ඥාන කියලා. දැන් ප්‍රජනනයේ හෙවත් ජන්මානු හා වෙනකොට මේ වර්ණ දේහය ජායා සෛලයට යනවත් එක්කම මේ ඥාන ටික ඔක්කොම කට්ටරයක් විදිහට එකට ගමන් කරනවා. ආයේ වෙන වෙනම මෙයාට වෙනම මෙයාට වෙනම බෑ. මේ ඥාන කට්ටලේම එකටයි යන්නේ. මෙන්න මේ විදිහට සිද්ධ වෙන එකම වර්ණ දේහයක් මත පිහිටා ඇති ඥානවලට අපි කියනවා ප්‍රතිබද්ධ ඥාන කියලා. ඇලීල ඥාන කියලා කියන්නේ සම යෝගී නැත්නම් සමජාත වර්ණ දේහවල එකම උසකින් පිහිටා ඇති ඥාන ඇලීල. ප්‍රතිබද්ධ ඥාන කියලා කියන්නේ එකම වර්ණ දේහයක් මත පිහිටා ඇති සියලුම ඥාන. ඊළඟට කතා කරනවා අපි ප්‍රමුඛ ඥානයක් ගැන. මේකට අපි සමහර වෙලාවට කියනවා ප්‍රොමිනන්ට් ජීන් එක කියලා. මම සමහර ටර්ම්ස් විතරයි ඔයගොල්ලන්ට දෙන්නේ. මේකට අපි කියනවා ප්‍රොමිනන්ට් ජීන් එක කියලා. ප්‍රතිබද්ධ ඥානයක් කියලා කියන්නේ යම් ඇලීල ඥාන යුගලයක්. මොකද්ද ඇලීල ඥාන යුගලක් කියන්නේ ළමයි? කිසියම් සමජාත වර්ණ දේහ යුගලක් ගැන කල්පනා කරද්දී මේ තියෙන සමජාත වර්ණ දේහ යුගලක් නම් මේ සමජාත වර්ණ දේහ යුගලේ එකම මට්ටමින් පිහිටා ඇති ඥානවලට අපි කියනවා මෙහෙම ඇලීල ඥාන කියලා. ඒවා පාලනය කරන්නේ එකම ලක්ෂණ සමුදායක්. යම් ඇලීල ඥාන යුගලක් සැලකීමේදී ඒකෙන් එක් ඥානයක් මගින් අනික් ඥානයේ ලක්ෂණ හෝ ක්‍රියාව යටපත් කරනවා නම් අර මුලින් කතා කරපු එක්කෙනාට අපි කියනවා ප්‍රමුඛ ඥානය කියලා. දැන් හිතන්න මෙන්න මේ ඥානයේ මගින් යම් ලක්ෂණයක් පෙන්눔 කරන්න තිබ්බා. හැබැයි මෙයා ගිහිල්ලා කියනවා ඕක පෙන්눔 කරන්න එපා. මෙයා ගිහිල්ලා කියනවා ඕක පෙන්눔 කරන්න එපා. මෙයා තමයි මෙයාට කියන්නේ. එතකොට මෙයා ඒ කියන එක අහනවා. එතෙන්දී මෙන්න මෙයා විසින් තමයි අනික් එක්කෙනාගේ ක්‍රියාව යටපත් කළේ. බලධාරියා මෙයා නිසා, මෙයා ලොක්ක නිසා මෙයාට කියනවා ප්‍රමුඛ ඥානය කියලා. මෙයා ප්‍රමුඛ ඥානයේ වෙලා අනික් එක්කෙනාගේ ක්‍රියාව යටපත් කළොත් මෙයාගේ ක්‍රියාව යටපත් වෙනවා. ඒ නිසා ක්‍රියාව යටපත් වෙච්ච ඥානයට අපි කියනවා නිලීන ඥානය කියලා. මේකට අපි කියනවා නිලීන ඥානය කියලා. මේ ප්‍රමුඛ ඥානයට සමහර ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රොමිනන්ට් ජීන් එක කියලා. මේ නිලීන ඥානයට සමහරු කියනවා ළමයි රෙසිසිව් ජීන් එක කියලා. එතකොට මේ වගේ ඇලීල ඥාන යුගලක් බලපුවාම
ඉන් එක් ඥානයක් මගින් මෙයා විසින් අනෙක් ඥානයේ ලක්ෂණ හෝ ක්‍රියාව යටපත් කළායි නම් මුල් ඥානය මෙන්න මෙයා ප්‍රමුඛ ඥානය වෙනවා. අනික් අතට මේ වාගේ වෙලාවක ක්‍රියාව යටපත් වීමට ලක්ුණු එක්කෙනෙක් ඉන්නවා නම් එයාට අපි කියනවා නිලීන ඥානය කියලා. මෙයාට අපි කියනවා රෙසිව් ජීන් එක එහෙමත් රෙසිව් ජීන් එකක් කියලා. යම් ඇලීල ඥාන යුගලක් සැලකීමේදී ඉන් එක ඥානයක් මගින් යම් ඇලීල ඥාන යුගලක් සැලකීමේදී ඉන් එක ඥානයක් මගින් අනෙක් ඥානයේ ක්‍රියාව යටපත් කරයි නම් දෙවන ඥානය කියන්නේ යටපත් වීමට ලක්ුණු එක්කෙනා නිලීන ඥානය වෙනවා. හුඟක් වෙලාවට මේ විෂම යෝගී කියන්නේ ප්‍රමුඛ ඥානයයි නිලීන ඥානයයි කියලා දෙන්නම ඉන්නවනම් සමජාත වර්ණ දෙහිවල අපි කියනවා විෂම යෝගී කියලා. සමජාත වර්ණ දෙහේ ඉන්නේ ප්‍රමුඛ වූ නිලීන එකට නම් අපි කියනවා සමයෝගී කියලා. මේ විෂම යෝගී ඥාන සංයුතියක් තියෙන වෙලාවට F1 කියන පළවෙනි පරම්පරාවේදී මේ නිලීන ඥානයේ ක්‍රියාව යටපත් වෙනවා. එයා පස්සේ තමයි ඉස්මතු වෙන්නේ. හරිද? එහෙනම් නිලීන ඥානය කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කරන රෙසිව් ජීන් එකක් කියලා. ඉංග්‍රීසියෙන් කරන රෙසිව් ජීන් එකක් කියලා. යම් ඇලීල කියන්නේ සමජාත වර්ණ දෙහ යුගලක එකම මට්ටමින් පිහිටලා තියෙන ඥාන යුගලක් සැලකීමේදී එක් ඥානයක් මගින් අනෙක් ඥානයේ ක්‍රියාව යටපත් කරයි නම් යටපත් වීමට ලක්ුණු එක්කෙනා. එහෙම නැත්නම් දෙවන ඥානයට අපි කියනවා නිලීන ඥානයක් කියලා. මෙයා බොහෝ විට F1 පරම්පරාවේ යටපත් වෙන ඥානය වෙනවා. හරිද? ඊළඟ එක්කෙනාට අපි කියනවා සමයෝගීතාව කියලා. අපි ඇලීල ඥාන යුගලක් ගත්තොත් එක්කෝ ඒ ඇලීල ඥාන යුගලම ප්‍රමුඛයි. එහෙම නැත්නම් ඇලීන ජාල යුගලම නිලීනයි. ඥාන යුගලම ප්‍රමුඛ නම් මේකට අපි කියනවා ප්‍රමුඛ සමයෝගීතාව කියලා. ඩොමිනන්ට් හෝමොසයිගොසිටි කියනවා. ඥාන යුගල දෙකම නිලීන නම් ඒකට අපි කියනවා නිලීන සමයෝගීතාව හෙවත් නිලීන සමයෝගී කියලා. මේ වචන පොඩ්ඩක් හුරු වෙන්න. මෙන්න මේ විදිහට දෙකම ප්‍රමුඛ නම් ප්‍රමුඛ සමයෝගී, දෙකම නිලීන නම් නිලීන සමයෝගී. යම් ඇලිල ඥාන යුගලක් සැලකීමේදී ඒ දෙකම ප්‍රමුඛ වීම හෝ ඒ දෙකම නිලීන වීමට කියනවා සමයෝගීතාව කියලා. මේ සමයෝගීතාව ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ඇලීල ඥාන යුගලම ප්‍රමුඛ නම් අපි කියනවා ප්‍රමුඛ සමයෝගී කියලා. ඇලීල ඥාන යුගලම නිලීන නම් අපි කියනවා නිලීන සමයෝගී කියලා. ඊළඟ තත්ත්වය බලන්න විෂම යෝගීතාව. විෂම යෝගීතාව කියලා කියන්නේ අපි කිසියම් සමජාත වර්ණ දේහ යුගලක තියෙන ඇලීල ඥාන යුගලක් ගත්තොත් ඒකෙන් එකක් ප්‍රමුඛයි අනික නිලීනයි. මම දන්නේ නැහැ පියාගේ ඥානයේද ප්‍රමුඛ පියාගේ වර්ණ දේහයේ තියෙන එකද ප්‍රමුඛ කියන මම දන්නේ. කෙසේ හෝ වේවා යම් ඇලීල ඥාන යුගලක් සැලකීමේදී මේවා තියෙන සමජාත වර්ණ දේහවල තමයි එකක් ප්‍රමුඛ වීම හා අනික නිලීන වීමේ තත්වයට අපි කියනවා විෂම යෝගීතාව කියලා. හරිද? එහෙනම් අපි කතා කළා මේ වෙනකොට ප්‍රවේණි විද්‍යාව කියලා කියන්නේ ජනකයින්ගේ ලක්ෂණ, ජනිතයින්ට උරුම වීම හේවත් ආවේනියත්, ජනකයින්ගේ නොමැති ලක්ෂණ, ජනිතයින්ට උරුම වීම හේවත් ප්‍රභේදන හට ගැනීමත් පිළිබඳව කරන විද්‍යාත්මක හැදෑරීම. මේ අර්ථය අපි සරල හැඳින්වීමක් කළා. වර්ණ දේහය පිළිබඳව, ඒ වගේම වර්ණ දේහවල පවතින ඥාන පිළිබඳව, සමජාත වර්ණ දේහ පිළිබඳව, ඇලීල ඥාන පිළිබඳව, ඒ මත ප්‍රමුඛ ඥාන පිළිබඳව, නිලීන ඥාන පිළිබඳව, ඒ වගේම සමයෝගීතාව පිළිබඳව, විෂම යෝගීතාව පිළිබඳව.
අපි එතන සිට ඉදිරියට ඊළඟ පරිච්ඡේදයේදී සාකච්ඡා කරමු.